තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වේරානි සම්මන්තේද පුරාචනං අවේරේන ච සම්මන්තේ ඒස ධම්මෝ සනන්තනු සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, අද දිනට ධම්මපදයේ අපිට විස්තර කරන්න තියෙන කාතාව තමයි ධම්පද පාළියට අයිති යමක වර්ගයේ පස්වෙනි කාතාව. ඒ කියන්නේ ධම්පදයේ මුල් වර්ගයේ පස්වෙනි කාතාව. විගාථා හතරක් ගැන විස්තර කරගෙන තියෙනකොට ඉන් බුදුරජාණන් වහන්සේ වැඩෙන්නට නැසේ බොහොම දේශනා බොහොම මේ අධිකාරයට වටින බොහොම වටින ගාථාවක්. බොහෝ කාලයකට කලින් කියන්නේ පරිණස්නුවර බොහෝ කාලයකට කලින් බුදුන් එක කෙළවි පුත්‍රයෙක් හිටියා. ඒ කියන්නේ ගොවිතැන ආදී කරන ගුරු පුත්‍රයෙක් හිටියා. මෙයා තමන්ගේ දෙමාපියන් බොහෝ මොහොතින් අපුපස්ථාන ආදී කරමින් කල් ගෙවමින් ඉන්නකොට දෙමාපිය මෙයාන් නිතර බල කරන්නට ගත්තා. නිසි වයසේ ඉලවිලා තියෙන නිසාවෙන් සුදුසු ස්ථානයකින් විවාහයක් කරගන්නට. නමුත් මේ කෙළවි පුත්‍රයා කිසි විදිහකින් කැමැති භාවයක් ඇති කරගත්තේ නැහැ විවාහයක් කරගන්නට. මෙයා අහන හැමසරේදීම කීවේ අම්මටයි තාත්තටයි උපස්ථාන කරගෙන මම මේ විදිහට මෙන්න. නමුත් දෙමව්පිය නිතර මෙයාට බල කරා පරම්පරාව පිරිනවාය. මේ ආදී වශයෙන් ධන දාන්නේ වෙන කට්ටිය අතට යනවාය, වතු පිටි වෙන කට්ටිය අතට යනවාය කියලා බොහෝ විදිහට බල කරා. අවසානයේ මෙයා කැමති වුණා විවාහයක් කරගන්නට. විවාහය කරගත්තට පස්සේ දැන් බොහෝම සතුටින් මේ කෙළවි පුත්‍රයා ගා ජීවිතය ගත කරනවා. හැබැයි අවාසනාවට මේ කෙළවි පුත්‍රයාට දරුවන් හිටියේ නැහැ. ඒ කියන්නේ ආ ගෙනපු කුලේ ඒ කියන්නේ බිරිඳට ඒ ස්වාමි දිහෙණියට මේ කෙනාට දරුවෙක් දෙන්නට පුළුවන් හැකියාව තිබුණේ නැහැ. ඉතින් දෙමව්පියෝ දැනුණ ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බල කරනවා. දැන් ඔන්න පරම්පරාව අරගෙන යන්න කෙනෙක් නැහැ. මෙතන පරම්පරාව වල ඉතින් දෙමව්පියෝ බල කරන්න ගත්තාට පස්සේ දැන් මෙයාට කරගන්නට දෙයක් නැහැ. ඉතින් නිතර දෙමව්පියෝ කෙනෙක් වදේ තියෙන දැන් අද කාලවලත් එහෙම තියෙනවනේ. දෙමව්පිය පරම්පරාව අරගෙන යන්නට ඕනේ. නැත්නම් පරම්පරාව වෙනසෙයි. මේ ආදි වශයෙන් බොහෝ බලාපොරොත්තු තියෙන. සමහර කලාවට ප්‍රසාද බැඳුවා, සමහර කලාවට දෙමව්පියෝ ඒ කෙනාගේ ජීවිතේ පාලනය කරන තැනට එනවා. කෙසේ හෝ මේ දෙමව්පියොත් බල කරන්නට ගත්ත පරම්පරාව නැති වෙයි. දැන් මුලින් කිව්ව පරම්පරාව කෙනෙක් අරගෙන යන්නට නැහැ. ඒක ප්‍රසාද බැඳුවා. දැන් ඔන්න දරුවෙක් නැතිකොට ඔන්න ආපහු ඔන්න ඒ මරණ දේ කියන්නට ගත්තා. ඊළඟට දෙමව්පියෝ මෙයාට බල කරන්නට ගත්තා. එහෙනම් නැවත විවාහය කරගමු. ඒ වර්තමානයේ වගේ නෙවෙයි අතීතේ ඉන්දියාවේ සමහර ලංකාවේ සිරිත් චාරිත්‍ර තිබුණා. යම් සම්ප්‍රදායික ලක්ෂණ, සංස්කෘතික ලක්ෂණ කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් දඹදිවන් ඉන්දියාවෙත් මේ විදිහටම ඒ අතීතේ බොහෝ විදිහට වුණා. ඒ දරුවෙක් නැත්තම් ඔන්න පරම්පරාව අරගෙන යන්නට දැන් අපි දන්නවා රජවරු බොහෝ පිරිසක් මේ බිරින්දවරු තියාගෙන විසෝරු තියාගෙන හේතුව අර රාජ පරම්පරාව අරගෙන යන්නට. ඒ වගේ දැන් අර දෙමව්පියෝ බල කරා නැවත කසාදයකට. ඉතින් ඊට පස්සේ මේ තරුණයා අර බිරිඳටත් මතක් කරා නැවත කසාදයකට දෙමව්පියෝ බල කරනවා කියනවා. ඉතින් ඒ වෙලාවේදී මේ බිරිඳත් හිතුවා මේක වෙන දෙයක් නෙමෙයි, මේක සාමාන්‍ය දෙයක්, විහිළුවට කියන දෙයක් වෙන්නේ නැති කියලා මෙයක් නිහිරම හිටියා කැමති දෙයක් කරන්න. ඔයා කැමැත්තක් කරන්න. නමුත් ඇත්තටම උනේ මොකද? මෙයා තවත් කුලයකින් වෙන ස්ත්‍රියක් සරල බන්ධනයක ගෙනාවා. ඒ කියන්නේ විවාහ ජීවිතයට ඇතුළත් කර ගත්තා. දැන් මේ බිරින්දාවු දෙදෙනාම එක නිවසේ අර ස්වාමියාට සම බිරින්දාවුලට හිටිනවා. ඉතින් කාලයක් යනකොට අර බිරිඳට හිතේ වුණ වෛරය එනවා. දැන් මොන ඉරිසියාව එනවා. මොකද හේතුව දැන් මෙයාගේ හිතේ බය ඇති වුණා. දැන් මේ බිරිඳට අලුත් බිරිඳට
දරුවෙක් පිළිසඳ ගත්තොත් දරුවෙක් බිහි කරන්නට පුළුවන්කම තිබුණොත් මම මේ ගෙදර පැත්තකට යාවි කොම් වේවි මගෙන් ධනෙ අහිමි වේවි මට මේ පාලනය කරන්න තියෙන දේවල් මේ බලයේ හැමදේම නැති වේවි කියන දේ ආවම පින්නතොට උනත් ඔය බලල ඇති ඔයලාට දැන් අපිට අපේ ජීවිතේ අපි බලපොය චිත්‍රපටි ආදී අපි දැකලා තියෙනවා විශේෂයෙන් පරණ කාලේ දේවල් වල පුදුම විදිහට ඒ ආදී විදිහට මේ බලපොළුවන්කාරකම් ගැන ඒ බලය නැති වෙයි කියන එක තැනින් පටන් ගත්තා බොහෝ වැරදි මිනිසුන්ට වෙනවා මිනිසුන්ට කුසලයේ අඳුන ගන්න බැරි තැනටපත් වෙනවා. ඉතින් මේ විනිදටත් හිතුණ දැන් බලය නිවසේ බලය තමන්ගෙන් නැති වෙයි. මේ විනිදට බලය එයි. මොකද දැන් දරුවෙක් ලැබුණාම ආදරය සෙනෙහස ඔක්කොම යා කරා යාවි. මේ ධනෙම තමන්ට අර පාලනය කරන හැකියාව නැති වෙයි. ස්වාමියාගේ ආදරේ අඩු වෙවි කියන බය තණ්හාව ආවා. ඒත් එක්ක වෛරය ආවා. එනකොට මෙයා ඉරිසියාවත් එක්ක මෙයා බිරිඳට කීවා අලුත් බිරිඳට කීවා නුගණිය නුඹට යම් දිනක දරුවෙක් පිළිසඳ ගත්තොත් එහෙම නුඹ ඒ මට මුලින්ම මතක් කරා. දැන් මොකද ඒක මෙයා හිතන බොහොම සෙනෙහසින් මේ දේ කියන්නේ. ඒක දරුවෙක් පිළිසඳ ගත්තා ඔන්න මතක් කරා. අර බිරිඳ කරේ පුරාණ බිරිඳ කරේ පළවෙනි බිරිඳ කරේ මොකද? ඔන්න බෙහෙතක් දුන්නා දරු ගැබ හැරුණා. දෙවෙනි වතාවටත් දරුවේ පිළිසඳ ගත්තා. දෙවෙනි වතාවට බෙහෙතක් දුන්නා. කොහොමද දුන්නේ? නිකන් අර කැඳවලට දාලා බොහොම ගුණයි මේක පහසුවක් මේක දරු ගැබට හොඳයි කියන අදහසින් රවට්ටලා දුන්නා. දෙවෙනි වතාවටත් දරු ගැබ හැරුණා. දැන් දෙවෙනි වතාවටත් වෙනකොට අර නවක අලුත් බිරිඳට සැකයක් ඇති වුණා. මේක මෙයාගේ වැඩක් වෙන්නට ඇති. ඉතින් මෙයා ඒ නිවසියන්ටත් වටපිටාව දෙවියන්ට මේකන කියනකොට ඒ පිළිස් කීවා. නුඹ ඊළඟ වතාවේ දරු ගැබක් පිහිටපුවාම ඔබ කියන්නට එපා. අනිවාර්යයෙන්ම මේ දුෂ්ටි ස්ත්‍රීගේ වැඩක් කියන දේ මතක. ඉතින් මෙයක් බොහෝ පරිස්සම් වුණා. දෙවෙනි වතාවට දරු ගැබක් පිළිස්සන ගත්තා. දෙවෙනි වතාවට දරු ගැබක් පිළිස්සගෙන මෙයා නිහඬවම හිටියා. කාලයක් යනවා දැන් උන දරු ගැබ මෝරගෙන ඉන්නවා. දරු ගැබ මෝරගෙන ඉනකොට දැන් මේක හංගන්න බෑ ලෝකෙට. ඒතකොට පිරිඳ දැනගත්තා මෙයාගේ පරණ පුරාණ පිරිඳ දැනගත්තා. මෙන්න නැවත වතාවක් දරුවෙක් පිළිසඳගෙන තියෙනවා. කොහොම හරි අර බින්ද පරිස්සම් වුණා. නමුත් අරයත් කල්යල් බලලා අවස්ථාව එනකොට මෙයක් කොහොම හරි අර වගේම බෙහෙතක් දුන්නා දරු ගැබ නිදහස් වෙන්නට. නමුත් මේ වතාවේදී කලින් වතාව වගේ නෙවෙයි දරු ගැබ වැඩිලා දරු ගැබ හැලෙන්න බෙහෙත දුන්නා. ඉතින් අර දරු ගැබ වැඩිලා තියෙන නිසාවෙන් අර දරුවා ඒ දරු ගැබ එනකොට ප්‍රසූත වේදනා ආවා. කොහොම හරි දරු ගැබ වැඩිච්ච නිසා දරු ගැබ හරහාට හිටා. හරහාට හිටලා අර දරු ගැබ ප්‍රසූත කරගන්නට බැරුව වේදනාවෙන්ම අර ස්ත්‍රිය මරණයටපත් වුණා. ඒ මරණයටපත් වෙන වෙලාවේදී හිතෙන් සාපයක් කරා මම නුඹ ඉපදින જાතියක් පාරක් මම නුඹ ඒ දරුවෝ මරාගෙන කනවා කියන අදහසින් මරණයටපත් වුණා. ඔන්න අර පොඩි තැනක් පොඩි දෙයක් දුරදකින් ගියපු තාල අවසානයේ සාපයක් කරන මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මොකද උනේ? මේ නිවසේම මේ බැලලියක් වෙලා ගැන බැලලියගේ කුසේ පිළිසඳ ගත්තා. කියන්නේ බැලලියගේ කුසේ පිළිසඳගෙන බැලලියක් වෙලා මේ බැලලියක් වෙලා ඒ නිවසේම උත්පත්ති ලැබුවා. දැන් මෙහෙම ඉන්නකොට අර පුරාණ බිරිඳත් අර අකුසලයෙන් පස්ස වීමෙන්ම ලෙඩ වුණා, මරණයටපත් වුණා. මරණයටපත් වෙලා අයත් කිකිලියක් හැටියට අර ගෙදරටම ආවා. ඉතින් මේ කිකිලි විතර දානවා අර දැන් මොන සාපේ දැන් දරුවෝ මරාගෙන කනවා කියන සාපේ දිගටම තිබුණේ. ඒක තියාගෙන මරණයටපත් වුණේ අර ස්ත්‍රිය. අන්න අර වැරද්ද කරු පිස් දරු ගැබ හැදෙන බෙහෙත් දීපු කෙනා කිකිලියක් වුණා. අර බෙහෙත් සාපෙට ඒ විපාකෙන්නු බැලලියක් වුණා. දැන් අර කිකිලියේ දාන පිටරේ මේ බැලලිය මුද කරන්නේ ගිහිල්ලා කැමරට ගන්නවා. ඉතින් කිකිලියන් අවසාන මොහොතේ මැරෙන්නපත් වෙනකොට හිතේ අර ගැට්ටනේ අර වෛරය තිබුණා. මේ විදිහටම මම දවසක මේ මරාගෙන කනවා කියන මරණයටපත් වුණා. දැන් පිනතුන් සමහර කෙනාට අද කාලේ ඉන්නෝනේ බොහෝම ඒ කියන්නේ මේ උගත්කම් වලින් ඉහළට ගියත් ප්‍රඥාවෙන් දුර්වල මිනිස්සු කෙනෙක්ට හිතෙන්න පුළුවන් තිරිසන් සත්තුන්ට කොහොමද එහෙම වෙන්නේ? වෛරය කියන එක තේරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් ලෝකෙට ගියොත්
අය ගොඩ එනවා කියන එක, නිරේට ගියොත් ගොඩ එනවා කියන එක හරිම අමාරු දෙයක්, හරිම දුර්ලභ දෙයක්, දුෂ්කර දෙයක්. මොකද ඒ තැන අකුසලයටමයි ඉඳ තියෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකෙන් මිනිස්සු වෛරයක් කෙනෙකුට කොච්චරනම් ඒක දුරු කර ගන්නට බැරුව ඒ මත්තේම නැහැ. ඒතකොට තිරිසන් සතෙකුට ඒ නුවණක් අර දැන් අපි තිරිසන්ගේ නුවණක් නැහැ, ප්‍රඥාවක් කියන එකක් නැහැ. එතකොට මේ වෛරයමයි ජීවිතේ වෙන්නේ, වෛරයමයි පවතින, වෛරයම තමයි පැවැත්ම තියෙන්නේ. ඒ විදිහට අර කිකිලියක් මොකද කරේ? ඔන්න හිතේ වෛරයෙන් මරණයටපත් වුණා අර පැලලිය කෙරේ. ඊළඟ වතාවේදී උනේ මොකද? කිකිලිය මේ කොටි දෙනක් වුණා අර වෛරය නිසාවෙන්. අර බැලලේ ඊට පස්සේ කර්මානුරූපව ඔන්න මොදෙන වුණා. මේ විදිහට මොදෙන ඔන්න පැටව වදිනවා. අර කොටි දෙන්න පැටව කනවර වෛරය වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අර මොදෙන මරණයටපත් වෙන සාපයක් තියාගත්තා. මමත් මේ විදිහටම ඉපදෙන වාජාතියක් පාසා නුඹේ දරුවෝ මරාගෙන කනවා කියන මේ සාපේ හිතේ තියාගත්තා. ඉතින් ඊළඟ ජීවිතේ ඒ මොදෙන ඒ සාපයත් එක්කම මරණයටපත් වුණා. අර කොටි දෙන ඒ තිරිසන් යෝනි නිදහස් වෙලා සවැත් නුවර එක කුලයක, ගෙවි කුලයක උත්පත්ති ලැබුවා. කල්යලාව මේ කසාද බැඳ දුන්න දැන් ජීවිතේ ගත වෙනවා. අර මොදෙන සාපයත් එක්කම ඔන්න මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මේ යක්ෂණියක් වෙලා කාලේ කියන නමින් යක්ෂණියක් වෙලා උත්පත්තිය ලැබුවා. දැන් බලන්න මේ වෛරය අරගෙන ආපු දුර මුලින්ම අරයා දරුගම හැලෙන බෙහෙත් දුන්නා. අලු නවක බෙහෙතට, පුරාණ බෙහෙත. ඒ නවක බෙහෙත වෛරය තියාගත්තා. ඊළඟ ජීවිතේ නවක බෙහෙතේ වෛරය නිසාම පැලලියක් වුණා. ඒ සාපේ නිසා අර කරගත්ත හිතේ වෛරය. ඒ වෛරය තියාගෙන මරණයටපත් වුණා. අර වැරද්ද කරපු බිරිඳ කිකිලියක් වුණා. ඊළඟ ජීවිතේ කිකිලිය සාපේ තියාගත්තා. ඔන්න කොටි දෙනක් වුණා. අරයා මොදෙනෙක් වුණා. ආපහු අනිත් පැත්තට නේ මොදෙනක් වුණා. ඒ මොදෙන වෛරය තියාගත්තා. ඊළඟ ජීවිතේ වුණ යක්ෂණියක් වුණා. අර කොටි දෙන්න මේ සාමාන්‍ය මිනිස් ස්ත්‍රියක් බවට උත්පත්ති ලැබුවා. දැන් බලන්න මේ වෛරය ගමන් කරන විදිය. ඉතින් ওই විදිහට වෙලා දැන් මේ සවැත් නුවර බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ උත්පත්ති ලැබුවා. දැන් මොකද වෙන්නේ? අර බිරිඳ දැඟුණු විවාහයට ඇතුළත් වුණා. අර විදිහටම දරුවෙක් වෙතුම පළවෙනිම තමයි. දරුවෙක් වෙතුන යක්ෂණිය ඇවිල්ලා මොකද කරේ? දරුවා කාලා දැම්මා. පළවෙනි දරුවත් කෑවා. දෙවෙනි වතාවටත් දරුවෙක් වැදුවා. දෙවෙනි වතාවට ඒ විදිහටම වුණා. අර යක්ෂණිය ඇවිල්ලා අර දරුවා කෑමට ගත්තා. දැන් තුන්වෙනි වතාවේදී මෙයා කල්පනා කරා මේක නම් හරියන්නේ නැහැ. මම මේ ස්වාමියාගේ ගෙදරින් නික්මෙන්නට ඕනේ කියලා මෙයා දරුවෝ පදන්නට තමන්ගේ මෑණියන් වහන්සේගේ නිවසට ගියා. ඉතින් මෑණියන් වහන්සේගේ නිවසට ගිහින් දරුවා වැදුවා. දරුවා ඇදුවා. හැබැයි එදා යක්ෂණිය පරක්කු යක්ෂණිය වෙනත් කටයුත්තකට ගිය නිසා යක්ෂණිය දරුවා කෑමට එන පරක්කු වුණා. ඉතින් ඒ පරක්කු පිට ඉන්නකොට මේ දෙන්නා දරුවා වද දැමුණු පිටත් වෙනවා. පිටත් වෙනකොට ඔන්න සවැත් නුවර තිබුණා පොකුණක්. ජේතවනාරාමයේම ඉට්ටු අසබඩ විශාල පොකුණක් තිබුණා. මේ පොකුණේ අර දරුවාත් නවක බිලිඳත් මේ මෑණියනුත් ඒ වගේම ස්වාම පුරුෂයාත් දැන් ඔන්න තුන් දෙනා ස්නානය කරනවා. නාල ගොඩට ඇවිත් තිනකොට දැන් යක්ෂණී වේගෙන් එනවා අර පුරාණ වෛරය පිරිමහා ගන්නට. වේගෙන් එනකොට දැන් ස්වාමියා වතුරේ මෙයා කල්පනා කරා ස්වාමියා එනකන් ඉන්න හරියන්නේ නැහැ. මෙයා දරුවත් අරගෙන වේගෙන් ජේතවනාරාම භූමියට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දිගේ දරුවා තියෙන කියලා ස්වාමීනි ඔබ වහන්සේමයි රැකවරණයට තියෙන අනේ ස්වාමීනි මේ අහවල් යක්ෂණියක් මගේ පිටිපස්සෙන් ඉන්න මගේ දරුවා ආහාරයට ගන්න දෙපාරක්ම මේ විදිහට වුණා. මේ තින්වෙනි වතාව ස්වාමීනි මගේ දරුවා බේර දෙනසේක්වා කියලා ඔන්න ඉල්ලීම කරා. අර ජේතවනාරාමයට අධිග්‍රහිත ඒ ద్వාරයට අධිග්‍රහිත දෙවිවරුන් මේ යක්ෂණීට ජේතවනාරාමයට ඇතුල් දෙන්නේ නැතුව ආරක්ෂා කරා. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් මේ යක්ෂණී ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ යක්ෂණී මූලික කරගෙන ඒ පුරාණ විස්තරයක්
සිහිපත් කරගෙන මේ සඳහන් කරන දුන් පුරාණ කතාවත් දේශනා කරමින් උන්වහන්සේ මේ ගාථාව දේශනා කරන්නට යෙදුණා. ඒ ගාථාව දේශනාවෙන් අර යක්ෂණිය සම්පූර්ණයෙන්ම වෛරය නැති කරගන්නට යෙදුණා. ඉතින් ගාථාවේ අර්ථය තමයි නහි වේරේන වේරාමි සම්මන්තිද කුදාචන. කොහොමද? ඒ කියන්නේ මේ ලෝකේ වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. නහි වේරේන වේරාමි. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ සම්මන්තිද කුදාචන. සම්මන්තිද කුදාචන. කවදාවත් වෛරයෙන් වෛරය පිරිමෑවට ඒක සංසිඳෙන්නේ නැහැ. අවේරේන සම්මන්ති. අවේරෙන් පුළුවන්. කියන්නේ වෛර කරන කෙනාට පෙරලා වෛර කිරීමෙන් වෛරයෙන් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවේරේන සම්මන්ති. අවෛරයෙන් නම් සමනයටපත් වෙනවා. මොකද්ද? වෛරය කියන දේ. ඒස ධම්මෝ සනන්තදෝ. මේක සනාතන ධර්මයක්. මේක පුරාණ ධර්මයක්. මේක සදාකාලික. ඒ කියන්නේ මේ ධර්මය අතීතයේ ඉඳලම මේකින් එහාට මේ වෛරය සංසිඳෙන ක්‍රමයක් නෑ. මොකෙන් කොහොමින් එහාටද? වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. නමුත් අවෛරයෙන් නම් වෛරය සංසිඳවා ගන්නට පුළුවන්. දැන් අපි කල්පනා කරන්නට ඕන කොහොමද අවෛරයෙන් අවෛරය සංසිඳෙන්නේ නැත්තේ? වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත්තේ අවෛරයෙන් වෛරය සංසිඳෙන්නේ කියන එක. දැන් අපි දැකලා තියෙනවා මේ ලෝකේ බොහෝ වෙලාවට මිනිස්සු අතර තියෙන දෙයක් තමයි මේ ලෝකේ පවතින ක්‍රමය තමයි නින්දා කරොත් නින්දා කළ යුතුයි. බැන්නොත් බැනිය යුතුයි. ගැහුවොත් ගැසිය යුතුයි. දඩුමුගුරු ගත්තොත් දඩුමුගුරු ගත යුතුයි. මරණයටපත් කළොත් පෙරලා මරණයටපත් කළ යුතුයි. කියන්නේ යදම් වලට ඒ වගේම බැදලා බැදුම් වලට ලක් කරොත් පෙරලා ඒ විදිහටම කළ යුතුයි. පාඩුවක් කරොත් පෙරලා පාඩු කළ යුතුයි. ඒ කියන්නේ වෛරයෙන් වෛරයටමයි මේ ලෝක පිළිතුරු දෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් මේ ලෝකයේ දිලා අපි දැකලා තියෙන මේ ලෝකෙ බොහෝ අතීත ඉතිහාසයේ අපි ඇස් දෙකමොත් දැකලා තියෙනවා. අපි අහලා තියෙන අපි තාමත් දකිනවා. ඒ වගේ අපි නොදැක්ක ඉතිහාසයක් තියෙනවා. පුරාණ අපි එන ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය පුරාවට අපි ජාතක දේශනා ගත්තා. නැත්නම් මේ 2000 ගානක ලෝක ඉතිහාසය ගත්තා. ඊට එහා ඉතිහාසය ගත්තා. අපි බොහෝ යුද දැකලා තියෙනවා. අපි අහලා තියෙනවා. බොහෝ අධිරාජ්‍යවරු, බොහෝ රජවරු භූමිය උදෙසා යුද වෙදිලා දෙනවා. පරම්පරාවක් උදෙසා යුද වෙදිලා තියෙනවා. පරම්පරාවේ අයිතිය මේ මගේ රජපෞරේ අයිතිය, මගේ රජ පෙළපතේ අයිතිය, මගේ ලේ අයිතිය අදහසින් බොහෝ දේවල් කරලා තියෙනවා. නමුත් සමහර කිලාට කාලයක් යනකොට ඒ භූමිය ඒ විදිහටම ඒ පවත්වපු ක්‍රමයට පවත්වන්න පුළුවන්කම නැහැ. අපි ගත්තොත් එහෙම හොඳට බලන ලෝක ඉතිහාසයේ තියෙන පාලකයෝ අධිරාජ්‍ය කොච්චරනම් වෛරයේ හේතුවෙන් කොච්චරනම් දේවල් කරලා තියෙනවද? නමුත් කවදාවත් ඒකේ සංසිඳීමක් මේ ලෝකෙට වෙලා නැහැ. ඒකෙන් මේ ලෝකෙ කැළඹීමක්මයි වෙලා තියෙන්නේ. මේ ලෝකෙට බාහිර තීගණීමයි ඉපදලා තියෙන්නේ. දැන් ඒතකොට මේ ධර්මය අපි දකින්නට ඕනේ අපි තුලින්නේ. ඒතර අපේ ජීවිතේටත් අපි ගන්නට තියෙන්නේ. අපි උදේට අපි දැන් අපි සාමාන්‍ය ලෝකෙන් ධර්මයෙන් අපි අහලා තියෙනවා. ධර්මයේ හැමතැනම තියෙනවා නේ. ධර්මයේ හැමතැනම තියෙනවා. හැමතැනකම තියෙනවා. හැබැයි අපි ධර්මයේ අවබෝධ කරගන්නට, අපි ධර්මයේ තේරුම් ගන්නට උත්සාහයක් තමයි තියෙන්නේ. අපිට ධර්මයට අවබෝධ කරගන්න ඕනතරම් අපිට අවස්ථා හම්බ වෙනවා. නමුත් අපි හිතානින්නේ තාම අපි ධර්මය අවබෝධ කරන්න නෑ. අපිට තාම ධර්මය අවබෝධ කරන්න කල් තියෙනවා. හැබැයි අපිට ධර්මය අවබෝධ කරගන්න, මේ ධර්මයේ තේරුම් ගන්නට අපිට ඕනතරම් අවස්ථා අපිට එදිනදා ජීවිතයෙන්, සමාජයෙන් හැමතැනම අපිට කාරණා ඉස්මතු වෙනවා. අපිට කාරණා මුණ ගැහෙනවා. අපි ඒ වෙලාවට සිහිනුවන උපද ගන්නෙ නෑ. මෙන්න ධර්මයක් තියෙනවා. අපි තේරුම් ගත යුතුයි. දැන් මේ ධර්මයක් තමයි මේ කතා කරන්නේ. දැන් ඔන්න වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. හැබැයි අවෛරයෙන් නම් වෛරය සංසිඳව ගන්නට පුළුවන්. නමුත් භූමිය උදෙසා මේ යුද වෙදිච්ච රජවරු ඉන්න වෛරයේ හේතුවෙන් තමන්ගේ පරම්පරාව බේර ගන්නට යුද වෙදිච්ච පිරිස් ඉන්න, තමන්ගේ ලේ ඥාතිත්වයේ තමන්ගේ ලේ පරපුර තියාගන්න යුද වෙදිච්ච පිරිස් ඉන්න. සමහර කාලවලට ඔන්න කාලයක් යනකොට ඒ ලේ පරපුර මේ සමාජයෙන් කිසිම කෙනෙක් ඉතුරු කරන්නේ නැතුව සම්පූර්ණයෙන් සහමුලින්ම වඳ වෙලා යනවා. නමුත් ඒ හේතුවෙන් ඇති කරගත්ත ඒ වෛරය සමහර කාලවලට මේ වර්තමානයේ දක්වාම මේ දේවල් පැවති
එනවා රට රාජ්‍ය අතර, පිරිස් අතර බොහෝ විදිහට මේවා පැතිරෙනවා. දැන් ඒකට කෙනෙක්ට හිතෙන්නට පුළුවන් දැන් මේ ලෝකයේ ධර්මතා තියෙනවා. රාජ ධර්මයේ කියන්නේ වෙනම දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ අපි අහලා තියෙනවා චරිත වික්‍රේ චාරිකං බහුජන හිතාය බොහෝ ජනයාට හිතසුව පිණිස. නමුත් බොහෝ පිරිසක් ධර්මය හිතානින්නේ මේ ධර්මයේ ගල්පන්න හදන්නේ සම්බ ජන හිතාය. නමුත් ධර්මයේ තියෙන්නේ බහුජන හිතාය බොහෝ ජනයාට හිතසුව පිණිස. මොකද සියලු ජනයාට සබ්බ ජන හිතාය කියන එකක් මේ ධර්මයේ. මොකද සියලු ජනයා ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා නැහැ. හැබැයි බොහෝ පිරිසක් ඉන්නවා ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙච්ච පිරිසක්. අනේ ඒ පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඒතර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් ඒතර අනිත් පිරිසක් උන්වහන්සේ අයින් කරන්නේ නැහැ. මොකද ප්‍රඥාවන්තයන් මේ ධර්මයේ තියෙන්නේ. මොකද මේ කතාව කියන්නට දැන් අපි ඔය වෛරය ගැන කතා කරනකොට කෙනෙක් හිතෙන්න පුළුවන් ඒතකොට රටකට යුද්ධයක් වෙනවා. ඒතකොට මේ යුද්ධ නොකරොත් මේ රටට මොකද්ද වෙන්නේ? යුද්ධ කරේ නැත්නම් මේ රට ඉවරයි නේද? ඒ පිරිස ඉවරයි නේද? ඒ සමාජය ඉවරයි නේද? යුද්ධ කළ යුතු නේද කියලා කෙනෙක් හැඟීමක් එන්නට පුළුවන්. ඒක රාජධර්මයේ. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාවත් රාජධර්මයට උන්වහන්සේ ඇඟිලි ගහන්නට ගියේ නැහැ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරා ප්‍රඥාවන්තයාට පුළුවන් මේ සාමාන්‍ය ලෝකෙට යන ක්‍රමෙන් යනවද? ඒ ලෝකෙට යන ක්‍රමෙන් ගිහිල්ලා මේ සසරට එකතු වෙනවද? නැත්නම් මේ සාමාන්‍ය ලෝක යන ක්‍රමෙන් නිදහස් වෙලා මේ සසරෙන් මේ දුකෙන් නිදහස් වෙන එක ප්‍රඥාවන්තයාට තේරුම් බේරුම් කරගන්නට තියෙන තැන. ඒ නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මේ ධර්මයේදී මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයාට. එතකොට ඒ කාරණාව තේරුම් අරගෙන දැන් මොන්න අපේ ජීවිතේට අපි කොහොමද මේක ගලප ගන්න? මේ වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ කියන්නේ. අපේ ජීවිතේ ඕන තරම් වෛරය ඇති වෙන තැන් තියෙනවා. එතකොට ඒ වෛරය ඇති වෙන මූලික තැනට කියනවා පටිඝය. පටිඝ නිමිත්ත කියන පටිඝයෙන් තමයි වෛරය ඇති වෙන්නේ, ක්‍රෝධය ඇති වෙන්නේ. ඒතර අපේ හිත ගැටෙන තැනක් කියනකොට අපිට ඒ මොහොතේදී මේක නැති කර ගන්නට පුළුවන් නම් අපිට හරි පහසුයි. අපිට මේට එහා මේ කරගෙන ගියොත් නේ තව මේක වර්ධනය වෙනවා. අපි බොහෝ වෙලාවට සාමාන්‍ය පුතග්ජන ස්වරූපේ තමයි සාංශාරික ස්වරූපේ තමයි ගැහුවොත් ගහන, බැන්නොත් බනින, බැන්දොත් බඳින, පද බන්දෙන් ලක් කර පද බන්දෙන් ලක් කරන. ඒ වගේම දුක් පීඩා කර දුක් පීඩා කරන, පෙරලා දඩමුගුරු ගන්න, පෙරලා මරණයට පත් කරන. අන්න ඔය වගේ ස්වභාවයක් තමයි සංසාරගත ස්වරූපේ. ඒ ක්‍රමේ නිසා තමයි මේ සසරක් අපි ඇවිදෙවිද මේ ඉපදි මෙරි යන්නේ. මේ සංසාර ගමනක මේ හිර වෙලා ඉන්නේ මේ ලෝක සත්‍ය ඔන්න ඔයදී තේරුම් ගන්නට බැරි වෙත නිසා මේ తాවකාලිකේ ලැබිච්ච මොහොතක් සතුටු කරන්නට ගිහිල්ලා මොහොතක් ගැන හිතන්නට ගිහිල්ලා තමයි අපි බොහෝ කාලයක් සසරේ දුක් පීඩා විඳින යන්නේ. දැන් එතකොට අපි කොහොමද මේක තුරු කරගන්නේ? සඳහන් වෙන්නේ කොහොමද මේ ගැන? දැන් ඔන්න අසුචි මල මූත්‍රා වලින්, කෙල වලින්, සෙම වලින් අපිරිසුදු වෙච්ච භූමියක් තියෙනවා. ඒ භූමිය පිරිසුදු කරන්නට අපි අසුචි මල මූත්‍රා ගත්තොත් දැන් අසුචියෙන් අපිරිසුදු වෙච්ච භූමියක් තියෙනවා. මේ මල මූත්‍රා වලින් අපිරිසුදු වෙච්ච භූමියක් තියෙනවා. කෙලෙස් සෙම්සොට වලින් අපිරිසුදු වෙච්ච භූමියක් තියෙනවා. ඒතකොට අපිරිසුදු දෙයින් අපිරිසුදු වෙච්ච භූමිය මොනවා හරි තැන අපි තුමු වාචනයක් නැත්නම් නිවසක මොනවා හරි මිහිසයක් නැත්නම් සිල්ලිකසිකිලි මේ දේවල් අපි අපිරිසුදු තැන අපි පිරිසුදු කරන්නට ගන්නෙත් අපිරිසුදු දේවල්. මොකක් වෙන්නේ? මොකක් වෙන්නේ? තවත් මේක ගඳ වැඩි වෙනවා. තවත් මේක අපිරිසුදුකම වැඩි වෙනවා. තිබ්බට වඩා මේක ගඳ ගන්නවා. දැන් අපි බෙහෙත් තුවාලයක් ගන්න. තුවාලයක් තියෙනවා. ඒක බොහෝම පැසවුණා. මේ ඒක ඔන්න පැසවන්න පටන් ගෙන තියෙනවා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ තුවාලේ පැසව ගන්න එක නවත්තන්නට? තුවාලෙට බෙහෙත් කරන්න ඕනේ මුලින්ම. බෙහෙත් කරලා ඒක උදේට පරිස්සම් කරගන්න. අපි දන්නේ තෙමන්න එපා කියනවා, මේවා කන්න එපා කියනවා, ආහාරයෙන් ටික જાති කියනවා. ඒ බෙහෙත් නිසි විදිහට වෙලාවට දාන්න කියනවා, තුවාලේ පැර ගන්න එපා කියනවා. මොකද තුවාලේ පැරම තාපු වරක එනවා. අරක තුවාලයට හොඳට ප්‍රතිකාර කරේ නැත්නම් ඒක ප්‍රවේශම් කරේ නැත්නම් වහගත්තේ නැත්නම් ඒක අර සංදාතිට වහන් නිරාවරණය කරොත් ආපහු මේ තුවාලේ කුණු වෙලා ගඳ ගන්න සමහර චූටි තුවාලයකින් අතක් පයක් අහිමි වෙන තත්ත්වෙට යන සමහරට මරණය දක්වාම යනවා. ඒ වගේ තමයි වෛරය කියන දේ හරියට
පොඩි තුවාලයක් වගේ. ඒ පොඩි තුවාලේ අපි පරිස්සම් කරේ නැත්නම් ඒකට බෙහෙත් කරේ නැත්නම් ඒ කොහේ දාලා තිබුණොත් එහෙම ඒ තුවාලෙම වඩ වෙලා අපි ලොකු හානියක් අපිට වෙනවා. දැන් අර පිරිසුදු කරන්නට මල මූත්‍රා ආදී ඒ දේවල් අපිරිසුදු දෙයට අපිරිසුදු දේවල් යොදාගන්නේ නෑ වගේ. දැන් අපි වැසිකිළියක් ගමුකෝ. අපි වැසිකිළියක් පිරිසුදු කරන්නට අපි ගන්න දේවල් තියෙනෝනේ. අපි බෙහෙත් දානවා, අපි ඒකේ දාන සනීපාරක ද්‍රව්‍ය දේවල් දානවා. දාලා අපි ඒක පිරිසුදු කරනවා. එතකොට ඒක දැන් අපි තෝරන සමහර කෙනාට මේක හරියන්නේ නෑ, මේකෙන් පිරිසුදු වෙන්නේ දැන් මීට වඩා හොඳ එකක්, මීට වඩා විස බීජ නැසන එකක් කියලා අපි ඔන්න තව එකක් හොයා ගන්නවා. මොකද අපි දන්නවා අපිරිසුදු වෙන නැසන්නට පුළුවන් පිරිසුදු දේ. ඒතර අපි සාමාන්‍ය ලෝකෙට යොදා ගන්න දේවල් අය අපි හිතගෙන අපි විදිහට හිතන්නේ නැත්තේ. දැන් අපි දුමක් කියනකොට අපි පිරිසුදු වතුරෙන් තමයි හොදන්නේ. අපේ වාදනයක් අපි පිරිසුදු වතුරෙන් තමයි හොදන්නේ. කවදාවත් අපි අපිරිසුදු වතුරෙන් හොදන්නේ නෑ. අපි පරිස්සම් කළ යුතු දෙයක් නම් ඒදී අපි ඊට පස්සේ පරිස්සම් තැනක බොහෝම හොඳට තූවිලි වහන්නට පරිස්සම් කරනයි අපි හිතගෙන හිතන්නේ නැත්තේ. අපි සාමාන්‍ය ජීවිතේ හැම දෙයක් ගැන හිතනවා. දැන් අපි මේ කාලේ ගන්න පින්වත්. දැන් මේ කාලේ මේ බොහෝ අසංගත තත්ත්වයක් ඇත. අපි කොච්චර පරිස්සම්වදනේ අපි ආගෙන අපි දැන් පින්නතුන්වම අපිට කියලා තියෙනවා. බොහෝම පරිස්සමෙන් ලිෆ්ට් එකේ යන්නේ, පරිපලක යන්නේ, ගෙදර ඉන්නේ, මාකට් යන්නේ, හැමදේම කරන්නේ බොහෝම පරිස්සමෙන්. මේ ඔක්කොම දේවල් කරන්න බෑ. මේ හැමදේම කරන්නේ අපේ කය රැකගන්න. හැබැයි අපේ හිතේ කොච්චර කෙලෙස් ඇතිද නේ? අපි කොච්චර මේ කාලේ පරිස්සම් වෙන්නේ නැද්දනේ? අපි ඉරටි මාස් දානවා, අත් හොදනවා, දරුවෝ පරිස්සම් කරන හැම විදිහටම පරිස්සම් පොඩ්ඩක් හිතලා බලන්න. මේ හැමදේම අපි කරන්නේ මේ කය පරිස්සම් කරගන්නට. හැබැයි ඔය එකකින්වත් පුළුවන් හිත පරිස්සම් කරගන්නට නේ? අපි ඔය පරිස්සම, ඔය වෙහෙසිල්ල අපි මේ හිතට පරිස්සම් කරගන්න උත්සාහවත් වෙන්නේ නැත්තේ. අපි වෛරයක් ආවොත් අපි වෛරය දුරු කරගන්න ඒ විදිහට උත්සාහවත් වෙන්නේ නැත්තේ. අය අපි වෛරයෙන් දැන් අපි හිතමු අපිට මේ වසංගතය හැදුණා. මම කියන්නේ හැදෙන්න කියන එක නෙමෙයි. අපිට මේ වෛරස් සත්‍ය හැදුණා. අපි හැදුනොත් අපි මැරෙයි. හැබැයි මැරුණට ඒ හේතුවෙන් පුළුවන් ද ඒ වෛරස් එක හේතුවෙන් මරණයටපත් වුණාට ඒ වෛරස් එකට පුළුවන් ද අපේ සුගතියට දුගතියට බලපෑමක් කරන්න. ඒ වෛරස් එකට පුළුවන් ද අපේ සසර ගමනට බලපෑමක් කරන්න. හැබැයි අපේ හිත පිළිසුණු අපේ හිත කෙලසුණු ඔන්න ඒකට නම් පුළුවන් බලපෑමක් මේ අපේ සසර ගමනට කරන්න. ඒ නිසා අපි පුදා පරිස්සම් වෙන්න ඕනේ මේ හිතේ ඇති වෙන කුසල අකුසල ගැන. ඒකට වෛරය කියන එක ගැන අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. මේ ලෝකේ බොහෝ වෙලාවට අර සසරගත ස්වરૂපේ තමයි වෛරයෙන් පෙරලා වෛරයේ හැටියටම පිළිතුරක් දෙන එක. අපි ඒ වෙලාවට හිතනවා අනේ අපේ මදි පුංචි අපිට හරින්නේ අපේ ස්වභාවයට හරින්නේ අපි මේ අපේ ඉන්න අපේ තත්ත්වයට හරින්නේ මගේ රැකියාවට හොඳ නැහැ මගේ මේ සමාජ තත්ත්වයට හොඳ නැහැ කියලා අපි වෛරයට පෙරලා වෛරයෙන්ම පිළිතුරු දෙන්නට යනවා. හැබැයි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ හිත රකින්නවා ධර්මයෙන්. අපි කය රකින්නට කියොත් මේ ජීවත් වෙන ටික කාලෙ ගැන අපි හිතුවොත් අපේ දේපල සම්පත් ගැන හිතුවොත් මේ දේ ලඝු වෙලා අපි අපේ සසර ගමනට අපි අනතුරේ දාගත්තොත් ඒක බොහෝ කාලයක් පවතින. සමහර වෙලාවට දැන් හිතලා බලන්න වෛරය කොච්චර දුර ආරයනවද කියන්නේ. අපි දන්න සමහර වෙලාවට දරුවෝ විසින් දෙමාපියෝ ඝාතනය කරනවා. සමහරට හොයලා බැලුවාම දේපල හරියට බෙදුවේ නැති නිසා නැත්නම් ගහපු පහර නිසා. දැන් හිතලා බලන්න අපි හිතමු දැන් මේ කතාවට අනුව ගත්ත දේ අර බිරිඳ අනිත් බිරිඳේ දරු ගැබ හැලුවා. අර බැලලිය කුකුල් බිත්තර කිකිලිගේ බිත්තර ටික කෑවා. ඒ වගේම කොටි දෙන්න මුව පැටව කෑවා. යක්ෂණී දරුවෝ කෑවා. මේ හැමදේම අකුසල තමයි, ප්‍රාණඝාතය තමයි, සසරට යන දේවල් තමයි. හැබැයි අපි හිතමු වෛර නිසා අපේ අතින් ආනන්තරී පාප කර්මයක් වුණා. නේ අපිට ඊට වඩා මහා බලවත් මේකක් වුණා. මේ වෛරය තමයි හැම තැනටම කෙනෙක් හිතන්න පුළුවන් නෑ මට තියෙන්නේ. නෑ වෙන්නට පුළුවන්. අන්නේම වෙන්නට පුළුවන්. දැන් අපි මේ කාලේ අපි පරිස්සම් වෙනවානේ. මේක හැදෙන්නට පුළුවන් කියලා පරිස්සම් වෙනවා. ඒ වගේම අපි හිත ගැනත් හිතන්නට ඕන. මංගා වෛරය කියන අකුසලයේ තියෙන තාමී අකුසලයේ දුර වෙලා නැහැ. මගේ අතින් මේ වෛරය කියන දුරු කරගන්න මම උත්සාහවත් වෙනවා. මේ වෛරය වැඩි වුණොත් මගදී ප්‍රාණඝාතය වෙන්නට පුළුවන්. මගේ අතින් හොරකම් ආදී වෙන්නට පුළුවන්. මගේ අතින් අනේක විද අකුසල් වෙන්නට පුළුවන් කියන එක තේරුම් ගන්නට ඕන.
ඒක තේරුම් අරගෙන තමන් ගාව වෛරය තියෙනවා. හරියට ඒක තාම දුරු වෙති නැති අකුසලයක්. අපි කියන්නේ අකුසලයක් තියෙනවා යට. ඒ නිසා පින්වතුන් හොඳට කල්පනා කරන්න ඕන මේ වෛරය කියන එක දුරු කර ගන්නට හැම වෙලේම උත්සාහවත් වෙන්නට ඕනේ. මොකද අපි මේක ආගන්තුක කෙලෙසයක් නෙමෙයි නේ. ඒක නාගන්තුකයි කියන්නේ මේක අපි හිතේ නූපදිච්ච එකක් නෙමෙයි. අපි හිතේ ඕන තරම් ඉපදිච්ච එකක්. ඕන තරම් අපි හිතේ තාම උපදින්න නැහැ. ඒතකොට අපි හිතමු දැන් ධ්‍යාන සමාපatti කෙනෙක් වුණාම අපි හිතේ ඉපදිච්ච නැති එක. අපි කියන්නේ අපි දන්නේ නැති වෙන. නමුත් අපිට වෛරය ගැන අපිට අවබෝධය තියෙන වෛරය කියන්නේ මෙහිම අකුසලයක් කියන එක. පින්වත්නි වෛරය හරියට හරි පොඩි ගින්නක් වගේ. ඒ පොඩි ගින්නට පුළුවන් මේක හරියටම යවුනොත් හරි තැනට යෙදුනොත් එහෙම ලොකු ගින්නක් ඇති කරන්නට පුළුවන් නේ. ඒ වගේ තමයි මේ වෛරය කියන එක. දැන් අපි ගත්තොත් සමහර කාලවලට බොහෝ ධර්ම මිනිස් ඝාතන වෙනවා. සමහර අපි කියන දාම ඝාතය කියලා ඉන්නේ. එක විදිහට මිනිස්සු ඝාතනය කරනකොට අපි හොඳට හොයාගෙන බලාගෙන ගියාම මෙයාගේ හිතේ තියෙන්නේ මොනවා හරි එක තැනක ඇති වෙච්ච වෛරය සමහරකට දැනලා තියෙනවා. ඔන්න සමහර වෙලාවට එක පුද්ගලයා එක විදිහට මිනිස්සු ඝාතනය කරනවා තියෙනවා නේ. සමහරට එක විදිහට කාන්තාව ඝාතනය කරනවා වදබන්නේ ලක් කරලා මේ වර්තමානයේ අපිට මේ මහාන හම්බෙලා තියෙනවා. මුදල් බැලුවහම මේ හිතේ ඇති වෙච්ච කොතනක හරි ඇතිවෙච්ච වෛරයක් සමාජයේ කියලා ඇති වෙච්ච වෛරයක්. ඒ වෛරය එයා හිතන්නේ සමනයටපත් වුණාම පින්වත්නි දැන් අපි මෙහෙම හිතමු කෙනෙක් හිතේට පුළුවන්. දැන් ඔන්න කෙනෙක් තමන්ගේ කෙනෙක් මරණයටපත් කරා. ඔන්න ඒ කෙනා ඒකට ඵලය ඒ කෙනා මොකද කරන්නේ මරපු කෙනාගේ ඥාතියෙක් හරි වෙන කෙනෙක්ගේ ගන්න. සමහරවිට කාටවත් මේ ලෝකෙට එළි වෙන්නේ නැහැ. කවුරුත් මේ ලෝකෙ දන්නේ නැහැ. කාටවත් ඒක හොයාගන්නට පුළුවන්කම නැහැ. ඒක එහෙම යටපත් වෙලා යනවා. මේ මරණය කරපු කෙනා විතරයි දන්නේ මම අහවලා මැරුවා කියන එක. එතකොට කෙනෙකුට දෙන්න පුළුවන් කියන මේක සංසිඳුණා. එතනින් එහාට ඒ වෛරය ගියේ නැහැනේ. එතනින් එහාට කවුරුත් අය මැරුන්නේ නැහැනේ. මොකද මේ සංසිඳීම කියන්නේ මේ తాවකාලික භවයකට විතරක් නෙමෙයි. මේ తాවකාලික ජීවිතයට විතරක් නෙමෙයි. මේක සසරගත සංසාරයට යන දෙයක්. සමහරට මේ වෛරය ඊළඟ ජීවිතයටත් තියෙනවා. ඊළඟ ජීවිතයටත් තියෙනවා. නමුත් යම් තැනකදී යම් කෙනෙක් තේරුම් ගත්තොත් නෑ මම වෛර කරන්නේ නෑ මම මේ වෛරේ සංසිඳවා ගන්නවා කියලා අන්න එතනින් මේක නවතිනවා. එතනින් මේ සසර දැන් අපි ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙන බොහෝ පිළිස්ට ධන දාන්න තියෙනවා. අපි දැන් මේ ගොඩාක් වෙලාවට උත්සාහවත් වෙන්නේ ඒකට බොහෝ බලවත්කම් තියෙනවා. ධන දාන්නේ තියෙනවා. හැබැයි සමහර වෙලාවට හොයලා බැලුවහම මෙයාට ඒ ධනෙ උපද්දන්නට ගිහිල්ලාම සමහරට එයා ධාර්මික දේවල් කරන්නේ. ධනෙ උපද්දන්නට ගිහිල්ලාම ඔන්න එයාට කොහෙන් හරි වෛරක්කාරයෙක් ඉන්නවා. මොනවා හරි කෙනෙක් ඉන්නවා. එතකොට ඒ කෙනාට හිතේ සැනසීමක් නැති දැකලා තියෙන ධනවතුන් තමන්ගේ දරුවෝ ගැන ලෝකෙට කියන්නේ නෑ. දරුවෝට තාරක්ෂකව ඉන්න. දරුවෝ බොහෝ පරිස්සම් කරනවා. නිදහසේ ඇවිදින්නට යන්න පුළුවන්කම නෑ. මොකද හේතුව අපි දීතින් හිතාන්නේ පිටින් බලන්නේ සැප විඳිනවා. නිකම්මට ඉතල බලන්න තමන්ගේ හරියට නිදහසක් නැත්තම් යන්න ඕන තැන නිදහසේ යන්නේ නැත්තම් ගිහින් ඕන තැනක නිදහසේ ඉඳගෙන ඉන්නේ නැත්තම් බාධිතය ගැනීම නම් හිතේ තියෙන්නේ. ඒක නම් හිතේ සතුටක් තියෙනවද කියලා නිකමට පොඩ්ඩක් හිතලා බලන්න. කාමයන්ගේ ස්වරූපය තමයි ඊට විරුද්ධ පැත්තක් තමයි අපිට පෙන්වන්නේ. ඒ නිසා පෙන්වන්නේ මේ සමනයටපත් වෙනවා කියන්නේ මේ හිතේ සතුට. ඒ හිතේ සතුට තමයි අපිට වටින්නේ. අර අපි අපිරිසුදු දෙයක් අයින් කරන්න අපිරිසුදු දේවල් පාවිච්චි කරන්නේ නැහැ වගේ අර අපිරිසුදු දෙයක් ගැන පිරිසුදු දේවල් පාවිච්චි කරන්නා වගේ අපි හිතන්නට ඕනේ වෛරයක් හිතේ ඇති වෙනොත් එහෙම ඒ වෛරයක් කොතන කුච්චර දුර අරගෙන යන්නේ නැහැ. දැන් හිතලා බලන්න මේ කතාව ගන්නකො අර ස්ත්‍රිය ඇති කරගත්ත ඊර්ෂ්‍යාව නේ. දැන් සමහර කාලවලට සමහර වෙලාවට අපි වෛරය දුරු කරගන්නට බැරි ප්‍රධාන දෙයක් තමයි මාන්නය කියන ඔක්සලේ. මාන්නේ නිසා අපි හිතනවා මේ වෛරය දුරු කරගන්න එක හොඳ නෑ. මගේ තත්ත්වෙට හොඳ නෑ. මම මේ වෛරේ දිගටම තියාගෙන ඉන්නවා. අපි සාමාන්‍ය කියන්නේ සෙකන්ඩ් වෙන්නේ යන්නේ මොකද? මම මොකටද කාටවත් සෙකන්ඩ් වෙන්නේ. යාම හිටපොනේ මම සෙකන්ඩ් වෙන්නේ නෑ. කොහොම නිසා සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ. හැබැයි අපි දන්නේ නෑ අපි මේ කෙලෙසෙන් අපි මේ ජීවිතේ අපි හරි මේ ජීවිතේ අපි සෙකන්ඩ් නොවේ. හැබැයි අපි ඊළඟ ජීවිතේ අපි සසර ගමන ඒ අකුසල අපි කොතෙන් අපි අරගෙන ආවේද කියන අපි තේරුම් ගන්නේ නෑ. ඒ නිසා අපි හැම වෙලේම හිතන්නට ඕනේ මේ හිතේ සතුට තමයි අපිට වටින. හිතේ සතුට ඇති වෙන්නේ නේ කාම සම්පත්තිය නිසා. හිතේ සතුට ඇති වුණා නම් කාම සම්පත්තිය නිසා
මේ ලෝකේ මේ තරම්ම අසහනයටපත් වෙලා තියෙන්නේ නෑ. මේ ලෝකේ මේ තරම්ම තෘප්තිමත් කරන්නට බැරි ස්වරූපයක් නෑ. මේ ලෝකෙ හොඳට බලන්න. උදේ ඉඳලා හවස වෙනකන් අපි රූපවාහිනියක් දැම්මත්, අපි ටෙලිනාට්‍යයක් බැලුවත්, අපි හැමතැනම පත්තරයක් ගත්ත හැම වෙලේම තියෙන කැළඹිච්ච ස්වරූපයක් නේ. අසහනයටපත් වෙච්ච ස්වරූපයක්, සංසිඳිච්ච නැති ස්වරූපයක්. ඉතින් කාම සම්පත්තියෙන් දැන්වතු මේ රටක් නම් මේ කාමයේ සංවර්ධනය වෙලා හැමදේම වෙලා. හැබැයි සංසිඳීමක් තියෙනවා. සංසිඳීමක් නැහැ. එහෙනම් සංසිඳෙන්න නම් අපේ හිත සංසිඳෙන්නට ඕනේ. හිත අසංසිඳෙන්නේ මොනවද කියන්නේ? මෙන්න මේ වෛරය ආදී අකුසල ධර්මයන් නිසා. ඒ වෛරය දුරු කරගන්නට අපිටමයි මේ දේ කරන්නට තියෙන්නේ. වෙන කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ වෛරය කියන දේ දුරු කර ගන්නට. ඒකට ධර්මයෙන් අවවාදයෙන් උපකාර කරන්න පුළුවන්. හැබැයි යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනවා කියන එක තමන්ගේ ජීවිතේ තියෙන දෙයක්. ඒ නිසා පිටුම් දෙයට කල්පනා කරන්නට. දැන් අර බලවත්කම් ඉදිරියේ අපි හිතනවානේ අපේ මේ බලය අපිට අහිමි වෙයි. අපි ඒ නිසා ඕන දෙයක් හිතුවා මම නම් මේ වෛරය නැති කරගන්නේ නැහැ. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ඉන්නවා. අර බලපුරුවන් කාර්යකම් අර මාන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඔන්න හීන පුද්ගලයෙක් ඉන්නවා. ඒතර ඒ හීන පුද්ගලයාට අනුතරක් වෙනකොට හීන කියන්නේ එක්ක ජාතිය නිසා හීනයි. ඒ කියන්නේ ධනෙ නිසා හීනයි, බලයෙන් හීනයි. ඒ නිසා එයා ඉවසන් ඉන්නවා. දැන් ඔන්න බලයෙන් අඩු කෙනෙකුට, ධනෙන් අඩු කෙනෙකුට, ශක්තියෙන් අඩු කෙනෙකුට කෙනෙක් දඩමුළු අරගෙන කැටගබලෙද ආහාර දෙනවා. එතකොට ඒ නිසා එයා මොකද කරන්නේ? නිහඬයි. මොකද එයා නිහඬ වෙන්නේ එයාට ඒ සඳහා විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. හැබැයි හිතේ තියෙන විරුද්ධ වෙන්න හැකියාව ඕන කියන්නේ. හිතේ තියෙන ගහන්නට ඕන කියන එක. හිතේ තියෙන මරන්නට ඕන කියන එක. හිතේ තියෙන බනින්නට ඕන කියන එක. හැබැයි අර එයා දුබල නිසා එයා නිහඬව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, සමහර පුද්ගලයෝ ඉන්නවා බලවත්කම ඉදිරියේ බලවත්, බොහෝ බලවත්. එයාට ඕන තරම් මේ බලේ තියෙනවා, හැකියාව තියෙනවා. ඒ හැකියාව බලේ තියෙන තැනත් එයා ඉවසනවා. ඒ ඉවසන එක තරම් බුදුනාසි දේශනා කරන්නේ හීන කෙනාගේ ඉවසීමට වඩා අර බලයේදී තියෙද්දි, බලවත්කම් තියෙද්දි, කලපුරු කරන්නට පුළුවන් හැකියාව තියෙද්දි, පරිගන්නට ආදී හැකියාව තියෙද්දි එයා ඉවසනවා නම්, එයා ඒ දේ දුරු කර ගන්නවා නම්, එයා ඒ පරිගැනීම නැති කර ගන්නවා නම්, එයා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනා. ඔබ හොඳට කල්පනා කරන්න. ඔබට වටින්නේ ධර්මයේද නැත්නම් හිතක ඇති වෙච්ච ලාභක අකුසලයන්? ධර්මයේ ඔබ යහපත කරා සුගතිය කරා අරගෙන යාවි. හැබැයි හිතේ ඇති අකුසලය ඔබ සංසාර ගමනේ අරගෙන යාවි. දැන් අර මනුෂ්‍ය ජීවිතේ අහිමුනේ මොකක්ද නිසා? ස්ත්‍රියට ඉස්කන් දෙදෙනාටම ඇති වෙච්ච අකුසලයන් නිසා නේ. ඒක සසරට පුච්ච අරගෙන ගියා නේ. ඒ නිසා පින්වතුන් දෙයට කල්පනා සමාට පොඩි අකුසලයේ අපි නිරේ කරා අරගෙන යනවා. අපි පොඩි කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි මේ පොඩි අකුසලයට පුළුවන් මහා ගින්න ඇති කරලා දාන්න. අපි නිරේ කරා අරගෙන ගියොත් එහෙම අපි හිතට බලන්නකො. දැන් ඔන්න අපේ යම් කෙනෙක් ගැන වෛරයක් ඇති කරගන්න. අපි අලර්මිය අහලා තියෙනවා. අපි ඇතුළට ගත්ත හුස්ම එළියට දාන්න කලින් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම එළියට ගත්ත හුස්ම ඇතුළට ගන්නට කලින් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ තරම් සුළු මොහොතක අපේ මරණ හුස්ම අපිට මේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒතර වෛරයක් හිතේ ඇති වුණොත්, ඒ වෛරයක් හිතේ ඇති චලාවට අපේ මරණය සිද්ධ වුණොත් දෙවල් කල්පනා කරලා බලන්න. අපේ ඊළඟ උපත කොහොම වෙයිද? අපේ භවගාමී ස්වરૂපයේ කොහොම වෙයිද කියන එක නේ. පිළිතුරු ධර්මයේ ධර්ම පිළිස් ආන පිළිස් සබ්දවල කල්පනා කරන්න. අකුසලයට තැනක් දෙන්නට එපා. ඇති වුණොත් ඒක දුරු කරගන්නට බලන්න. අන්න ඒක දුරු කරගන්න කොහොමද? අවෛරය කියන එක ගුණයක්. ඒ ගුණය කියන එක ඇති කරගන්නට අමාරු දෙයක්. හැබැයි වෛරය කියන්නේ මොකද්ද? ඒක අමුණයක්. වෛරය කියන්නේ හිතට નિરાයාසයෙන් උපදින. හැබැයි අවෛරය කියන එක මෛත්‍රී සහගත බව, ඒ කියන්නේ මිතුරු භාවය, ඒක ඇති කරගන්නවා කියන එක දුෂ්කර දෙයක්. ඒක අමාරු දෙයක්. ඒ දේ අපි ඇති කරගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ දුෂ්කර දේ කරන්නට උත්සාහවත් වෙනවා. අන්න එයාට පුළුවන් දෙයට සංසිඳෙන්නට. දේශනා කරන්නේ කොහොමද? ඒ සවේනේන වේරූප සමාන සංකප්පෝරාණකෝ ධම්මෝ
සබ්බේසං බුද්ධ පච්චේක බුද්ධ කීනාසවාන ගතමග්ගු. මේ අවෛරයෙන් මේ වෛරය සංසිඳනවා කියන එක, වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන එක මේක පුරාණ ධර්මයක්. මේක බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මයක්. ඒතකොට අපේ හිතේ අපි වෛරයක් ඇති වුණොත් ඒ වෛරය දුරු කරගන්න උත්සාහවත් වෙනවා කියන්නේ අප බුදුරජාණන් වහන්සේගේ අවවාදයට හික්මුණා කියන එක. අපි නිවන් පිණිස ගුණ පූර්ණේ කරනවා කියන එක. අපි රහතන් වහන්සේලාගේ වචනේ ඒ අවවාදයට හික්මුණා කියන එක. අපි රහතන් වහන්සේලා අනුගමනය කරා කියන එක. ඔය සඳහන් වෙනවා සිංහල සඳහන් වෙනකොට මම රහතන් වහන්සේලා අනුගමනය කරන කෙනෙක් කියලා සිල් සමාදන් වෙනකොට හිතන්නට කියන්නේ. ඒ කියන්නේ වහන්සේ සමාදන් වෙනකොට මොකද ඒ රහතන් වහන්සේලා උන්වහන්සේලා ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඒ නිසා මමත් ප්‍රාණඝාතයෙන් වැළකිනවා. මම උන්වහන්සේලා අනුගමනය කරනවා. උන්වහන්සේලා හොරකමින් වැළකුණා. මමත් හොරකමින් වළකිනවා කියලා අනුගමනය කරන්න කියනවා. ඒතර අවෛරය කියන්නේ රහතන් වහන්සේලාගේ ගුණයක්. බුදුරජාණන් වහන්සේලාගේ ගුණයක්. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණයක්. නික්ලේශී උතුමන්ගේ ඒ නික්ලේශී හදවතේ ස්වરૂපයක්. ඒතකොට අපි ඒක අනුගමනය කරනවා කියන්නේ අන්න අපේ හිතේ අර නික්ලේශී ස්වરૂපයට හිත හැදෙනවා. අන්න එහෙමයි මේ ධර්මයේ ගුණ පුරනවා කියන්නේ. නැතුව ධර්මයේ ගුණ පුරනවා කියන්නේ බණක් අහදී ඉබේ සෝවාන් වෙන එකවත් සකදාගාමී වෙන එකවත් එහෙම එකක් නෙමෙයි. එහෙම වෙන්න නම් අපේ හිතේ ගුණයක් වැඩෙන්නට ඕනේ. අවබෝධ කරනවා, පුරුදු කරනවා, මම මේක ජීවිතේට ගලප ගන්නවා කියන අදහසින් මනස මනසිකාරේ යෙදෙන්නට ඕනේ. අකුසල වෙනකොට නවත්ත ගන්නට ඕනේ. නිසා පිටුතුන් හොඳට ගන්න. මේ ලෝකෙන් අපිට දීපු දෙයක් තියෙනවා. මේ සමාජයෙන් අපිට දීපු දෙයක් තියෙනවා. ඒ තමයි වෛරයට පෙරලා වෛර කළ යුතුයි. දඬු මුගුරු ගත්තොත් පෙරලා දඬු මුගුරු ගත යුතුයි. මරණයටපත් කළොත් පෙරලා මරණයටපත් කළ යුතුයි. වදබන්ධෙන් ලක් කලේ තමයි මේ සංසාරගත සසර යන සත්‍යයන්ගේ ස්වરૂපය. මේ කෙලෙස් වලට වහල් වෙච්ච, කෙලෙස් ඉදිරිය අවසන් වෙච්ච ස්වરૂපය. ඒකෙන් තමයි මේ සසර ගමන පෝෂණය වෙන්නේ. සංසාරේ වර්ධනය වෙවි යන්නේ. හැබැයි අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා. අපිට මේ ලෝකේ කාටවත් හබිත් නැති බොහෝම ශේෂ්ඨ ධර්මයක් හම්බෙලා තියෙනවා. ඒ ධර්මයෙන් අපිට කියලා දෙනවා වෛරය දුරු කරන්නේ අවෛරයෙන්මයි. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්මයි. ඒ නිසා පිටුතුන් අපි උත්සාහවත් වෙමු මේ ධර්මයට. අපි සදා වේලේම කල්පනා කරමු. අපි ඒකට ගුණ පුරමු. ඒකට පුරුදු කරන්නට තියෙන්නේ හොඳට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. ඒතර මෛත්‍රියක් හිතක තියෙනවා කියන්නේ අන්නේ හිතේ කුසලයේ රෝපණය වෙනවා. ඒතර කුසලයේ රෝපණය වෙන භූමියක ඒ කුසලයේ හොඳට වැඩෙනකොට ඒ හිතේ ඒ කුසලයට වර්ධනය වෙනකොට ඒ හිතට අකුසලයට තැනක් නැති වෙලා යනවා. හැබැයි හිතක අකුසලයක් තියාගෙන කවදාවත් ඒ අකුසල සහිත හිතේ කුසලයේ රෝපණය කරගන්නට පුළුවන්කම නැහැ. මොකද බැරි නෙවෙයි. මොකද අකුසලෙන් බලවත්. ඒ නිසා අපි කුසලයෙන් වැඩුවොත්, කුසලයටම පෝෂණය කරොත්, අපි මෛත්‍රී සහගත වුණොත්, අපි හැම වෙලේම මෛත්‍රී මේ ලෝකෙ දිහා බැලුවොත්, අපි මේ සංසාරක සත්වයා දිහා ඒ ස්වරූපයෙන් බැලුවොත්, ඔන්න වෛරයක් ආවොත් අපිට හිතන්නට පුළුවන් අර මෛත්‍රී සහගත චිත්තය උපදවා ගන්නට පුළුවන්. එතකොටම අන්න අර ඇති වෙච්ච පටිඝ නිමිති එතනදිම නැති කරොත් එහෙම එතනින් එහාට අකුසලේ පවතින්නේ නැහැ. එන්නේ එතකොට ඒ අකුසලේ වෙන්නේ මොකද්ද? තුනී වෙනවා. ඒකට කියනවා ගුණ පුරනවා කියන්නේ. ගුණ පුරනවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ අසලදී පුරුදු කරන එක. ඒක ටික ටික පුරුදු කරද්දී අර අකුසල තුනී වෙලා යනකොට අපිට පුළුවන් ඒ ධර්මයට ලං වෙන්නට. ඒ දේ ජීවිතේ අපේ තුලින් අත්දකින්නට. ඒ නිසා මේ ධර්මය මේ පිනතුන්ට ජීවිතේට උපකාරයක් වේවා. හොඳට කල්පනා කරගන්න. ඒ ගාථාව නැවත සිහිපත් කරන්නේ නහි වේරේන වේරාණී සම්මන්තිර කුදාචනං අවේරේන සම්මන්ති ඒසු ධම්මෝ සනන්තර. මේ ලෝකේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. හැබැයි අවේරේන සම්මන්ති, අවෛරයෙන් නම් වෛරය සංසිඳුවා ගන්නට පුළුවන්. ඒසු ධම්මෝ සනන්තර. මේ ලෝකේ තියෙන සනාතන ධර්මයක්. මේක පුරාණ ධර්මයක්. ඒ නිසා ඔබ තෙරුවන් සරණ ගිය පිරිසක් හැටියට, ඔබ දයානාසයේ ධර්මයේ සරණ ගිය පිරිසක් හැටියට, ඒ ධර්මය අනුගමනය කරන්නා වූ පිරිසක් හැටියට
නිවන අපේක්ෂාවෙන් කටයුතු කරන නිසා කැටියට ඔබට පුරුදු කරන්නට තියෙන්නේ මේ ධර්මයමයි. වෛරයක් ආවොත් වෛරයෙන් පෙරලා පිළිතුරු දෙන්නේ නැතුව වෛරයට අවෛරයෙන් පෙරලා පිළිතුරු දෙන එක. ඔබට හිතේ වෛරයක් ඇති වෙන අවස්ථාවට මේ ධර්මයේ සිහිපත් වේවා. නිතර මෛත්‍රී සහගත විත්වා මේ ලෝකේ දිහා මෛත්‍රියෙන් බලන්නට වෛරයෙන් තොරව බලන්නට පින්නතුල ජීවිතයේ මේ ධර්මයේ උපකාරයක්ම වේවා. සුවසේ ගුණ පුරන්නට වාසනාව උදා වේවා. සුවසේ ගුණ පුරලා සුවසේ සිත් පුරලා ඒ වෛරයේ සහමුලින්ම දුරු කරලා ඒ නිවනින් සැනසෙන්නට සංසාරික නිදහස් වෙන්නට මේ ධර්මයේ පින්තුන්ට උපකාරයක්ම වේවා. ආනිතා ධර්මයක් බෞද්ධව පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නොසනායි. සිරනාටම තිරුවන් සරණයි.